අයබෝවන් කියලා පිළිගන්නවා නිර්මල ලන්දේ කුඹරගේ YouTube channel එකට ඕගොල්ලන් සීල දෙනාම. හොඳයි. අද අපි දත්ත අර්ථකථනය කියන කොටසේ අපි මාතය, මධ්‍යස්ථය, මධ්‍යහන්නේ ඉගෙන ගත්තා. පුතාලට මතක ඇති. ඒ වගේ සීලම වීඩියෝස් වල ලින්ක් එක මගේ description එකේ මම අනිවාර්යෙන් දාන්නම්. පුතාලා ඒව බලලා හොඳ දැනුමක් ගන්න. ඒ වගේමයි මගේ නිර්මල ලන්දේ කුඹරගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න අමතක කරන්න එපා. හොඳයි. අද අපි දත්ත අර්ථකථනය කියන කොටසෙන් බැහැරව දත්ත නිරූපණය කියන කොටසට යමු. ඒකේ තියෙන ලස්සන ප්‍රස්තාර ටිකක් ඉගෙන ගන්නයි අපි අද මේ සූදානම් වන්නේ. හොඳයි. එහෙනම් ආදරණීය පුතේ 10 වසර පොතේ දත්ත නිරූපණය කිරීම කියන මාතෘකාව යටතේ අපිට ලැබෙන වටප්‍රස්ථාර කියන ප්‍රස්තාර වර්ගය අපි සාකච්ඡා කරමු මේ වීඩියෝ එකේ පුරාවටම. එහෙනම් වටප්‍රස්ථාර කියන පාඩම ASCII පුතා වටප්‍රස්ථාරයක් දීලා අපට ඒ වටප්‍රස්ථාරයෙන් ප්‍රශ්න අහන අවස්ථාවකුත් තියෙනවා. ඒ වගේමයි අපිට දත්ත ටිකක් දීලා ඒකට වටප්‍රස්ථාරයක් අඳින්න කියන අවස්ථාවකුත් අපිට එන්න පුළුවන්. අපි මේ දෙකටම වටප්‍රස්ථාර ඇඳලා පුතාලට මේ වීඩියෝ එකේ පුරාවටම පෙන්නන්න කොහොමද වටප්‍රස්ථාර අපිට ගානක් ආවොත් අපි ඒකට උපරිම ලකුණු ගන්න කියලා. ඉතින් 10 වසර ළමයිටත් මේක වැදගත්ම වැදගත්. 11 වසර ළමයිටත් පළවෙනි කොටසේ B කොටසේ සංඛ්‍යානය කියන කොටසෙන් පුතාලට අනිවාර්ය ලකුණු 10ක් ලැබෙන ප්‍රශ්නයක් විදිහට මේ වටප්‍රස්ථාරයේ සමහරවිට මේ පාරේ එන්න පුළුවන්. ඒ නිසා වැදගත් මාතෘකාවක් තමයි කතා කරන්නේ. අපේ වීඩියෝ එකේ මුල සිට අග වෙනකම් පුතාලා රැඳී ඉන්න. අද වටප්‍රස්ථාර අපි ඉගෙන ගමු මේ වීඩියෝ එකේදී. හොඳයි පුතේ. මම පුතාලට තොරතුරු ටිකක් ගෙනාවා. ගමක ජීවත් වෙන ගොවීන් තමුන් කරන ගොවිතැන පිළිබඳ තොරතුරු ටිකක්. ඒ තොරතුරු ටික මට නිරූපණය කරන්න ඕන මෙන්න මේ වටප්‍රස්ථාරයෙන්. මෙන්න මේ තොරතුරු ටික මට නිරූපණය කරන්න සිද්ධ වෙනවා මේ වටප්‍රස්ථාරයෙන්. ඒතර පුතා මේ වටප්‍රස්ථාරයෙන් නැත්නම් වෘත්තයක මේක නිරූපණය කරන්නේ මේ නිරූපණය කරන්නේ මම කේන්ද්‍රික ඛණ්ඩවලින්. පුතා ටීවී එකේ එහෙම දැකලා තියෙන තරම් මේ වටප්‍රස්ථාර යකින් කේන්ද්‍රික ඛණ්ඩ මගින් තමයි මෙන්න මේ තොරතුරු ටික අපි නිරූපණය කරන්න ඕන. හරි. එහෙනම් මම මෙන්න මේ සමස්ත තොරතුරු ටික නිරූපණය කරවන්න ඕන මේ අංශක වලින්. ඔයා දන්නවා ලක්ෂ වටා ගමන් කරන කෝණය අංශක 360ක් කියලා. එහෙනම් ලක්ෂ වටා පින්න කෝණය අංශක 360ක් නිසා මේ සමස්තයම නිරූපණය කරවන්න ඕන මම අංශක 360කින්. හොඳයි. එහෙනම් ඒ අංශක 360න් ගොවීන් වීමගත කරන ගොවීන් කොතර කේන්ද්‍රික ඛණ්ඩයක් ඉන්නවද කියලා තමයි අපි දැන් හොයා බලන්න ලෑස්ති. ඒ කියන්නේ මේකට යොමු කරන්න ලෑස්ති. අපි බලමු මේ සැරේ මෙන්න මේ අංශක ප්‍රමාණය කොහොමද නිරූපණය කරවන්නේ කියලා. හොඳයි. එහෙනම් අපි බලමු ගොවීන් ගණන සමස්තය එකතු කරලා. අපි දන්නවා ගොවීන් ගණනට කියන්නේ අපි F කියලා. නැත්නම් සංඛ්‍යානය කියලා. අපි එකතු කරමු. 8යි 5යි 13යි 14යි 14යි 6යි 20 බිඳුව දෙකක් ඉදිරි 3යි 4යි 4යි 2යි 6යි 6යි 7යි 7යි 2යි 9යි. එහෙනම් උත්තරේ කීයද? 90ක්. මේ සමස්ත ගොවීන් 90 නිරූපණය කරවන්න ඕන මේ අංශක 360. හොඳයි. දැන් බලමු ඉස්සෙල්ලාම මේ ගොවීන් 90න් කීයක් නිරූපණය කරනවද V ගොවිතැන කරන ගොවීන් කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක භාගයක් ලෙස ලියමු. භාගයක් ලෙස ලියමු. ඒතර ලේසි. එහෙනම් මුළු කොටස 90ක් වෙනකොට ගොවීන් 90ක් වෙනකොට විභාග කරන ගොවීන් ගන්න කීයද? 20යි. මුළු කොටස 90ක් වෙනකොට අර්ථාපල වගා කරන ගොවීන් 16යි. මුළු ගොවීන් ගන්න 90ක් වෙනකොට ඒකෙන් 21ක් ඉන්නවා ගෝවා වගා කරන පිරිස. මුළු ගොවීන් ගන්න 90ක් වෙනකොට ඒකෙන් 15ක් ඉන්නවා කවුද පුතේ? දීප වගා කරන ගොවීන්. මුළු ගොවීන් ගන්න 90ක් වෙනකොට එකෙන් ලීක්ස් වගා කරන ගොවීන් කීයද? 18ක් වෙනවා. එහෙනම් අපි දන්නවා සමස්තයෙන් කොයිතරම් ප්‍රමාණයක් නිරූපණය කරනවාද V වගා කරන ගොවීන් කියලා. හොඳයි. දැන් අපි මේක යොමු කරමු අංශක වලට. එහෙනම් මෙන්න මේ තීරු මම යොදා ගන්නවා
මේ වට ප්‍රස්ථාරය නිරූපණය කරන අංශ ගණන හොයන්න. එහෙනම් මම මෙතන ලියන්න අංශ ගණන. අංශ ගණන. හොඳයි. මේක කරන්න හරි ලේසි. මොකද අපි බලන්න 90න් 20ක් නිරූපණය කරනවා බේබගා කරන ගොවින් අංශක 360 කීයක් නිරූපණය කරන්න ඕනද? බලන්න පුතේ මෙයාට මෙයා ලස්සනට කැපෙනවා 9 1යි 36 4යි 4.2 4.2 එහෙනම් අංශක කීයද? අංශක 80ක් දෙන්න ඕන බීබගා කරන ගොවීන් මෙන්න මේ වට ප්‍රස්ථාරයේ නිරූපණයට. හොඳයි. අපි බලමු මේ වගේම අනිත් එකක්. මේ බලන්න 90න් 16ක් නිරූපණය කරන ආර්තාපල වගා කරන ගොවීන් එහෙනම් 360 කීයක් ඒගොල්ලන්ට අයිතිද කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. මෙයාට 1යි මෙතන 4යි. අපි දන්නවා එක මේ බෙදෙන බෙදිල්ලෙන් අපි දන්නවා 91 394යි කියලා. හොඳයි. දැන් 4ක් හරි 24න් 4 දෙකක් ඉදිරි 4ක් එක 4යි 2යි 6යි. අංශක කීයද? අංශක 68ක් දෙන්න ඕන. ඊට පස්සේ බලමු ගෝවා කරන ගොවින් 90න් 21යි නම් 360ට කීයද කියලා. මේ බලන්න මෙතෙන් 1යි මෙතෙන් 4යි 4ක් එක 4යි 4ක් 8යි. අංශක කීයද? 84ක් ඒගොල්ලන්ට අයිති. ඊට පස්සේ බලමු බීපා කරන ගොවින් දාන 90න් 15යි නම් 360 කීයද? රයිට්. මෙතන 1යි මෙතන 4යි. 4 5 20න් බීතෝ යක් ඉදිරි 4ක 4යි අර 2යි 6යි. අංශක කීයද? අංශක 60ක් ඒගොල්ලන්ට අයිති. බලමු අපි ඊළඟට පස්සේ 90න් 18ක් ඉන්නව කවුද? ලීග්ස් වගා කරන ගොවින්. එහෙනම් බලමු අංශක 360 කීයද කියලා. එහෙනම් මෙතෙන් 1යි මෙතෙන් 4යි කියලා පුතා දන්නවා. 4ක් 8 32න් 2 3ක් ඉදිරි 4ක් එක 4යි 3යි 7යි. එතන ගොවින් ගන්න කීයද? අංශක 72ක් ඒගොල්ලන්ට අයිති වෙනවා. පැහැදිලිද? රයිට්. දැන් බලන්නකෝ අපේ මේ ගොවින් ගණන අපි කන්වර්ට් කරා මොකටද? අංශක ගණනට මේ වට ප්‍රස්ථාරයේ නිරූපණය කරන. දැන් බලමු මේකෙන් නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයට අදාළව කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයට අදාළව මේ පිරිස කොහොමද අපි මේක නිරූපණය කරන්නේ කියලා. හොඳයි. ඒක හරි ලේසි වැඩක් පුතේ. අපි ගන්නවා කෝල්ුවක් අතට ඊට පස්සේ මම මේ කේන්ද්‍රයේ ඉඳන් මුත්තක් අරගෙන කේන්ද්‍රයේ ඉඳන් මම අරයක් නම් කරගන්නවා. මේ බලන්න. හරි. ඊට පස්සේ මම ඒ අරේ ඉඳන් මේ එක් අංශකය මේකේ අන්තිම ඩයලැස්ටි නම් කරගන්නයි ලෑස්ති. හොඳයි. මම ඒකට භාවිතා කරනවා. මොකද්ද? අපි ගාව තියෙන අපේ කවපට් පෙට්ටියේ කියන කෝණමානය. හොඳයි. එහෙනම් අංශක 80ක් මට ඉස්සෙල්ලාම නිරූපණය කරන්න ඕන. මේ කෝණමානේ හරි මැද මෙන්න මෙතන බාහුව තියෙනවා. මෙතන ලක්ෂයක් අංශක 90 ලක්ෂයක් ඉන්නවා. මේ ලක්ෂය මේ කේන්ද්‍රයට තියලා මෙතෙන් සිට බිඳුවේ ඉඳන් මම ගණන් කරනවා අංශක 80ක්. 10 20 30 40 50 60 70 80. මෙන්න මෙතන තමයි පළවෙනි කේන්ද්‍රික ඛණ්ඩය ඉන්නේ. පැහැදිලිද? රයිට්. මම ඒක ඉස්සෙල්ලාම අඳිනවා. මේ බලන්න පුතේ. ඔන්න මම ඒක ඉස්සෙල්ලාම අංශක කීයද? අංශක 80ක් නිරූපණය කරන්න ඕන. කවුද නිරූපණය කරන්නේ? V වගා කරන පිරිස. අනිත් කේන්ද්‍රික ඛණ්ඩ වලින් මේක වෙනස් කරන්න ඕන නිසා මම මේක වෙනස් විදිහකට පාට කරනවා. දැන් පුතාලට ඒක පැහැදිලි ඇති. ඊට පස්සේ පුතා මම ඊට පස්සේ නිරූපණය කරන්න ඕන ඊට පස්සේ මම නිරූපණය කරනවා අංශක 64. ඒක හරිය ලේසි. මේ බාහුවත් මේ අංශක 90ක් මුල සෙට් වෙන තැන මෙන්න මේ කේන්ද්‍රයට තියලා මම ඊට පස්සේ මෙතන ඉඳන් ගන්නවා අංශක කීයද පුතේ? අංශක 64ක්. ඔන්න බිඳුව ඉඳන් පටන් ගන්න ඕන 10 20 30 40 50 60 65 මෙතන 64 මෙන්න මෙතන. පැහැදිලිද? එහෙනම් මට මේ කේන්ද්‍රික ඛණ්ඩයත් අඳින්න පුළුවන්. රයිට්. මම ඒ කේන්ද්‍රික ඛණ්ඩයත් මේ විදිහට ලකුණු කරගන්නවා. ඔන්න අංශක 64 කේන්ද්‍රික ඛණ්ඩය මම මෙතනින් ලකුණු කරා. ඒකේ නම මොකද්ද? ආර්තාපල. ආර්තාපල. හරි. දැන් මම ඊට පස්සේ නිරූපණය කරන්න අංශක කීයද? 84. එහෙනම් මම මේකේ අංශක 84ක් නිරූපණය කරන්න ඕන. ඉස්සෙල්ලා වගේම මම ගන්නවා මගේ කෝණමානය අතට මේ බාහුව සහ මේ අංශක 90 තියෙන ලක්ෂය මේ කේන්ද්‍රයට තියලා බාහුවට බාහුව සම්පාත කරලා ලක්ෂයට ලක්ෂය සම්පාත කරලා මේ බිඳුවේ ඉඳන් මනින්න ගන්නවා අංශක කීයද? 84ක්.
10 20 30 40 50 60 70 85 මෙතන එකට එකක් අඩුයි 84. එහෙනම් පුතා මෙන්න මේ බාහුව තමයි අංශක 84 නිරූපණය කරන්නේ. මෙන්න මෙතන ඉඳන් එයාවත් ලස්සනට ඉඳලා මෙතන කියලා අංශක 84. මොනවද? අංශක 84 තියෙන්නේ ගෝවා. ගෝවාම ඒක නිරූපණය කරනවා. රයිට්. මේක අනිත් කට්ටියකින් පොඩ්ඩක් වෙනස් වෙලා පේන්න ඕන නිසා මම ඒක මේ විදිහට පුතාලට පෙන්නනවා. හොඳයි. ඊළඟ කාංශ කීයද? අංශක 60ක් ඕන. එහෙනම් මම ගන්නවා මගේ කෝණමානය අතට. අර ඉස්සෙල්ලා වගේමයි මේ ලක්ෂය සම්පාද කරනවා. බාහුවට බාහුව සම්පාද කරලා මෙන්න මේ විදිහට හරි මම අංශක 60 නිරූපණය කරන්න බලාපොරොත්තු වෙනවා. 10 20 30 40 50 60. ඉතින් මෙතන තමයි අංශක 60 තියෙන්නේ. හරි. දැන් මම මෙයාවත් මේ විදිහට අදිනවා. හොඳයි. මේ බලන්න. මම අංශක 60 මේ විදිහට නිරූපණය කරනවා. හරි. එනි මෙතන අංශක කීයක් වෙනවද? අංශක 60ක් වෙනවා. ඒ මොනවද? b ප්‍රවාහ කරන පිරිස. b ප්‍රවාහ කරන පිරිස. උදාහරණ පැහැදිලි. ඊට පස්සේ ඕන අංශක 72. ඉතින් මේක අඳින්න ඕනේ. මෙතන ඉතුරු වෙන්නේ අංශක කීයද? 72 තමයි. රයිට්. මම මේක ලියනවා අංශක 72යි කියලා. මොනවද මේ ලීක්ස් වගා කරන පිරිස? ලීක්ස් වගා කරන පිරිස. මම මේක වෙනස් වෙලා පේන්න ඕන නිසා මම අනිත් උදවියගෙන් මේ විදිහට මේක පාඩම් කරනවා. හොඳයි. පුතාට පැහැදිලි ඇති. දැක්කද මම මේක අංශක වලට කන්වර්ට් කරපු හැටියට භාගයක් විතර ලියලා ඊට පස්සේ මේක අපි ලොකු වට ප්‍රස්ථාරයක නිරූපණය කරපු හැටි. එහෙනම් කේන්ද්‍රය අපි අනිවාර්යෙන් සිට පරිධියට රේඛාවක් ඇදලා කියන්නේ අරය ඇදලා ඒ අරය බාහුවක් කරගෙන අපි වටේට කෝණමානය භාවිතා කරලා මේ විදිහට අපේ වට ප්‍රස්ථාරය අපි නිර්මාණය කරගත්තා. ඉතින් පුතාලට හරි පැහැදිලි ඇති කොහොමද අපි මේ අපිට ලැබෙන දත්ත ටිකක් සමස්තයෙන් කොයිතරම් භාගයක්ද කියලා ලියලා ඒ භාගයේ අංශක වලට පරිවර්තනය කරලා ඒ අංශක ටික කොහොමද අපි සම්පූර්ණ වෘත්තයක කේන්ද්‍රික ඛණ්ඩ විදිහට ලකුණු කරන්න කියලා. හොඳයි. එහෙනම් අපි තවත් ගානකට යමු. ඒ ගානෙත් අපි බලමු අපිට දෙන දත්ත ටිකක් කොහොමද අපි අපේ වට ප්‍රස්ථාරයක ලකුණු කරන්න කියලා. හොඳයි පුතේ. මම තවත් තොරතුරු ටිකක් ගෙනාවා. මේ තොරතුරු ටිකත් අපි මෙන්න මේ වට ප්‍රස්ථාරයකට යොමු කරමු. කන්වර්ට් කරමු. අපි දන්නවා මේ සමස්ත තොරතුරු ටික නිරූපණය වෙන්න ඕන අංශක 360 කියන එක. මම අර ඉස්සෙල්ලාගේ මොන කොටසේ භාගයක් කරලා ලියන්නේ නැතුව කෙලින්ම අංශක ටික ගන්නම්. අංශ ටික අරගෙන අපිට පුළුවන් ඒ අංශක ටික මේකේ නිරූපණය කරවන්න. හොඳයි. එහෙනම් ඉස්සෙල්ලාම බලමු මෙතන ඉන්න මිනිසුන් ගන්න කීයද කියලා. මට මේකේ මේ දත්ත ටික මම ගමක ඉන්න මිනිසුන් නිරත වෙන රස්සාව නැත්නම් රැකියාව ගැන තමයි මම මේ තොරතුරු ටික දන්නේ. හොඳයි බලමු. 5යි 4යි 9යි 9යි 2යි 11යි 11යි 9යි 20 බිඳුව දෙකක් ඉදිරි 5යි 5යි 2යි 7යි 7යි 8යි 8යි 2යි 10යි 10යි 2යි 12යි. එහෙනම් මිනිස්සු 120ගේ තොරතුරු ටිකක් තමයි මේ අපිට දීලා තියෙන්නේ වට ප්‍රස්ථාරයක නිරූපණය කරන්න කියලා. හොඳයි. දැන් බලමු මේකෙන් කන්වර්ට් කරමු මේක අපි යොමු කරමු අංශක වලට. අංශක කොච්චරක් තියෙනවද බලමු. අංශක 360 රජයේ සේවකයෙ කරන පිරිස කොයිතරම් නියෝජනය කරන්නවද කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණයෙන් කියලා තමයි අපි පුතාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් බලමු 120න් කීයක් නියෝජනය කරනවද මිනිසුන් රැකියාව රජයේ 25යි. එහෙනම් 360ට කීයද? මේ බලන්න මේ විදිහට මේ බිඳුව කපන්න 12 වරක් 1යි 30යි 12 වරක් 3යි 3 වරක් 25 75යි. එහෙනම් අංශක 75ක් මේකේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයක් නිරූපණය කරන්න ඕන දෙන්න ඕන රජයේ සේවය කරන පිරිස නිරූපණයට. හොඳයි. දැන් අපි බලමු ඊළඟ අංශක 120 නෑ අංශක 360 කොච්චරද තමයි යන්නේ 120න් 20ක් නිරූපණය කළොත් අංශක 360 කොයිතරම් වෙන්න ඕනද? මෙතෙන් 2යි මෙතෙන් 3යි මේ විදිහට අගලා තබන්න පුළුවන් 3 වරක් 2 6 නිසා අංශක කීයද 60යි. මෙතන අංශක 120න් 14ක් නියෝජනය කරනවා. එන අංශක 360ට කොයිතරම්ද? මෙයාට 1යි මෙතෙන් 3යි 3 වරක් 4 12න් දෙක එකක් ඉදිරි 3 වරක් 1 3යි 1යි 4යි. අංශක කීයද? 42ක්
නිරූපණය කරන්න ඕන ස්වයං රැකියාවල නිරත වන පිරිස අර වඩ ප්‍රස්ථාරයේ නිරූපණයට. මෙතන බලන්න අංශ 120න් 22ක් නිරූපණය කරනවා ව්‍යාපාර කරන පිරිස. මේකෙන් 360කට කොයිතරම් ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕනද? මෙතෙන් 2යි මෙතෙන් 3යි 3 වරක් 2 6යි 3 වරක් 2 6යි අංශ කීයද? 66ක් නිරූපණය කරනවා. මෙතන අංශ 120න් 39ක් නිරූපණය කරන්න ඕන විදේශිකයන්. ඒක අංශක වලින් කොයිතරම්ද කියලා හොයන්නේ කොහොමද? 360 කීයද හලෝ කියලා බලන්නයි තියෙන්නේ. මෙතන 1යි මෙතන 3යි 3 වරක් 9යි 27න් අර දෙකක් ඉදිරි 3 වරක් 3 9යි 2යි 9යි 2යි 11යි අංශ කීයද? 117ක් නිරූපණය කරනවා විදේශගතව ඉන්න පිරිස මේකේ. හොඳයි බලන්න මේ ටික එකතු කළොත් අංශක 360 එනවා කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ටික මම නිරූපණය කරනවා මගේ මේ රවුම ඇතුලේ කියන්නේ වෘත්තය තුල. මේ වෘත්ත ප්‍රස්ථාරයක් එහෙම නැත්නම් වට ප්‍රස්ථාරයක් කියන්නේ මේකට තමයි. හොඳයි. දැන් අපි බලමු අර ඉස්සෙල්ලා කිව්වා වගේ මම ගන්නවා කෝදුව අරගෙන මේකේ අරය මම ඉස්සෙල්ලාම අඳිනවා. කොයි පැත්තකට කමන්නේ අරයක් අපි ඉස්සෙල්ලාම අඳිනවා. හරි. දැන් මේකේ මට නිරූපණය කරන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයක් කීයද? අංශක 75ක. මම ගන්නවා මගේ කෝණමානය අතට බාහුවට බාහුව සම්පාත කරනවා, ලක්ෂය සම්පාත කරනවා. ඊට පස්සේ මම මේක නිරූපණය කරනවා මනිනවා අංශ කීයද? 75ක් බිංදුවේ ඉඳන් යන්න ඕන 70යි මෙතන 5යි 75. පැහැදිලිද? දැන් මට මෙන්න මෙයාව මේ විදිහට අඳින්න පුළුවන්. පැහැදිලිද? මේක තමයි අංශ කීයද? අංශක 75. මොනවාද? රජයේ සේවකයෙක්. රජය නියෝජනය කරන සේවකයයි. හොඳයි. මම මේක අනිත් කට්ටියගෙන් වෙනස් කරන්න ඕන නිසා මම මේක වෙනස් විදිහකට පාඩ කරන්න. පැහැදිලි ඇති. ඊට පස්සේ මට අංශක 60 ඕන. ලක්ෂය ආයෙත් තියන්න. බාහුවට බාහුව සම්පාත කරන්න. ඊට පස්සේ බිංදුව ඉඳන් වනින්න ගන්න. අංශ කීයද? අංශක 60. ඔන්න මම අහනවා 10 20 30 40 50 60. ඒක තමයි අංශක. මට මේකත් පුළුවන් යාද කරන්න. right. ඔන්න ඉන්නවා අංශ කීයද? අංශක 60. මේ 60 නිරූපණය කරන්නේ පෞද්ගලික අංශයේ සේවකයන්. පෞද්ගලික. හරිද? ඒ ටික ওই විදිහට දෙමම එක වෙනසක් පේනවා. හොඳයි. ඊට පස්සේ මට ඕන අංශක 42 නිරූපණය කරන්න ස්වයං රැකියාව නිරත වන පිරිස. කොහොමද කරන්නේ? අර ඉස්සෙල්ලා වගේමයි බාහුවට බාහුව සම්පාත කරලා ලක්ෂය සම්පාත කරන්න 42ක් පණින. 10 20 30 40 42ක් මේ වගේ කරකේ. මම දැන් මෙයා යා කරන්න. හරි. මෙතන කීයද නියෝජනය අංශක 42ක් මොනවාද? ස්වයං රැකියා කරන පිරිස. ස්වයං රැකියා. හරිද? right. ඒ පිරිස මම මේ විදිහට පෙන්නන්නම්. හරි. ඊට පස්සේ මට අදින්න ඕන ව්‍යාපාර කරන ජනතාව අංශක 66කින් අර වගේමයි ලක්ෂය සම්පාද කරන්න බාහුවට බාහුව සම්පාද කරන්න බිංදුවේ නම් මයින් ගන්න 10 20 30 40 50 60 ඉන්න මෙතන අංශක නැහැ. right. මට මේකත් යා කරන්න පුළුවන් වෙයි. හරි. මම යා කළා. අංශ කීයද? අංශක 66ක් නිරූපණය කරනවා. right. මොනවද? ව්‍යාපාර කරන පිරිස. ව්‍යාපාර කරන පිරිස. හරි. ඉතින් පුතා ඉතුරු වෙන මහා කෝණය කොහොමද අංශ 117ක් නිරූපණය කරනවා කොහොමද? ඒ පිරිස මොනවද? විදේශගතවල ඉන්න පිරිස අංශ 117ක්. මේ කට්ටිය කවුද? විදේශගතව සිටින රැකියා කරන පිරිස. මම මේක වෙනස් විදිහට පෙන්නන්න මේ. හරි. දැන් පුතාට පැහැදිලි ඇති. මේ විදිහට තමයි මට නිරූපණය කරන්න පුළුවන් වෙන්නේ වඩ ප්‍රස්ථාරයකින් කොහොමද මෙන්න මේ දිලා තියෙන දත්ත අපි නිරූපණය කරන්න කියලා. හොඳයි එහෙනම් මේ ගැන වැඩිපුර සංඛ්‍යාත්මකව අනිත් පුදුමේ තොරතුරු දෙනවට වඩා මෙන්න මේ විදිහට වඩ ප්‍රස්ථාරයකින් තොරතුරු දුන්නාට පස්සේ ඒ තොරතුරු ටක් දාලා ග්‍රහණය කර ගැනීම හැකියාව වැඩි. තොරතුරු දැක්ක ගමන් right. විදේශගතවල පිරිස තමයි වැඩි කියලා ටක් දාලා හොයගන්න ඕනේ. ඊට පස්සේ ව්‍යාපාරය කරන පිරිස ඊට පස්සේ රජයේ සේවකයන් පිරිස කොයිතරම් ප්‍රමාණයක් මේක නිරූපණය කරනවද කියලා ඕනම කෙනෙකුට මේක දැක්ක ගමන් හඳුන ගන්න පුළුවන්. හොඳයි. එහෙනම් පුතාට හරි පැහැදිලි ඇති. මම මේ තොරතුරු ටිකක් කොහොමද
නිරූපණය කරේ වට ප්‍රස්ථාරකින් කියලා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ වීඩියෝ එකේ මම ඔයගලන්ට අවසානට ගෙනාවෙන්න වෙනවා. මොකද්ද? මේ වගේ වට ප්‍රස්ථාරයක් අපිට දීලා ඒ වට ප්‍රස්ථාරයකින් අහන ප්‍රශ්න වලට කොහොමද අපි උත්තර ගොනු කරන්නේ කියලා. හොඳයි. උදාහරණයක් මේ තොරතුරු ටික වට ප්‍රස්ථාරයකට කන්වර්ට් කිරීම, තොරතුරු ටිකක් වට ප්‍රස්ථාරගත කිරීම උදාහරණයට හරි පැහැදිලි ඇති. හොඳයි අපි ඊළඟ කොටසින් වට ප්‍රස්ථාරයෙන් කොහොමද අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කියලා බලමු. හොඳයි. ආදරණීය පුතේ මම කියවනේ අපිට වට ප්‍රස්ථාරයක් එනවා. ඒ වට ප්‍රස්ථාරයේ ඊපස්සේ අපි පුංචි ප්‍රශ්නයක් අහනවා. හරිම ලේසියි. ඉතින් මේ ප්‍රශ්නෙට ඔයා හරියට උත්තර දුන්නොත් 10 වසරේ අනිවාර්යෙන් එන පේපර් එකට එන ප්‍රශ්නෙට අනිවාර්යෙන් උත්තර දෙන්න උනා වට ප්‍රස්ථාර වලින්. ඒකයි 10 වසර ඔය විදිහට ගිහිල්ලා 11 වසරේ එන පළවෙනි කොටසේ B කොටසේ සංඛ්‍යාවෙන් මොනවාට වට ප්‍රස්ථාරයක් ආවොත් අනිවාර්යෙන් ලකුණු 10 ගන්න ලේසියි. හොඳයි අපි බලමු වට ප්‍රස්ථාරය අපිට දෙනවා. දැන් හොයන්න ඕනේ මොකද්ද? අහලා තියෙන ප්‍රශ්න වලට උත්තර. පුතේ මේ පාර ඉස්සලා කිව්වා වගේ ගමක වගා කරන පිරිස නියෝජනය කරන වට ප්‍රස්ථාරයක්. ඊට පේනවා අර්ථාබල වගා කරන පිරිස වැඩි. හරි. කලින් ප්‍රශ්න අහනවා අර්ථාබල වගා කරන පිරිස නියෝජනය වන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද? මේ අර්ථාබල පිරිස නියෝජනය කරන මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරද තමයි පුතාගේ අහන ප්‍රශ්නේ. ඒක අනිවාර්ය ප්‍රශ්නයක්. මේක එන ප්‍රශ්නයක්. ඔයා මේක හරියට තේරුම් ගන්න මාර ලේසි. ඔයා දන්නවා මේ කේන්ද්‍රික ඛණ්ඩයේ හතරම එකතුව කේන්ද්‍රික ඛණ්ඩ හතරම එකතුව ලක්ෂ වටා ගමන් කරන කෝණය කියලා. ලක්ෂයක් වටා ගමන් කරන කෝණය අංශක 360යි. ඉතින් අපිට මෙයා දෙනවා අංශක 90යි ඍජු කෝණය කියලා අංශක 90යි. මෙයා 61යි මෙයා 74යි. ඉතින් පුතා මේ තුන එකතු කරලා අංශක 360න් අඩු කරපු ගමන් අර්ථාබල වගා කරන පිරිස නියෝජනය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපිට එනවා. අපිට අක්කලා ගන්න හදමු. පුතා 90ට එකතු කරන්න ඕන 61ක් අංශක, මෙයාට එකතු කරන්න ඕන 74ක් අංශක, ඊට පස්සේ මෙන්න මෙයාට එකතු කරොත් මම මෙතන x දාගන්නවා. මේ x එකතු කරොත් අනිවාර්යෙන් අංශක 360යි. පුංචි සමීකරණයක් නේද? අපිට මේ සමීකරණයට අක්කලා ගොඩදා ගන්න පුළුවන් 0.114.5යි 7යි 6යි කරවම 13යි 13යි 9 කරවම 22යි 225යි. දැන් x සමාන අංශක 360යි. පුතා මේ 225 මේ තියාගන්න බෑ. අඩු කිරීම 225 දාන්න. මේකත් අඩු කිරීම 225 දාන්න. පැහැදිලිද? රයිට්. මේ දාන 225 රෙඩි 225 කැපෙනවා. x සමානයි. ඔන්න අර්ථාබල වගා කරන පිරිස නියෝජනය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අපිට ලැබෙනවා 10න් 5ක් 5යි. මෙතන තියෙන්නේ 5යි 5න් 2ක් 3යි. මෙතන තියෙන්නේ 3යි 3න් 2ක් 1යි. ආන්සර් කීයද? 135යි. හොඳයි. එහෙනම් අර්ථාබල වගා කරන පිරිස නියෝජනය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කීයද? ආන්සර් 135යි. මේ විදිහටමයි ප්‍රශ්න අහන්නේ. ආය වෙනසක් දෙන්න බෑ. හොඳයි. ඊට පස්සේ අහනවා විභාග කරන පිරිස 270ක් පුතා. විභාග කරන පිරිස ගොවීන් විදිහට ගත්තොත් මිනිස්සු 270ක් නම් විභාග කරන ගොවීන් ගන්න කීයද කියලා අහන්නේ. පුතා අංශක 90කින් නිරූපණය කරන ගොවීන් කීයද? 270ක්. ගොවීන් කීයද? 270ක් නිරූපණය කරනවා. අපට ඕන අංශක 61කින් නිරූපණය කරන ගොවීන් ගන්න කීයද කියලා හොයාගන්න. පුතා අංශක 90කින් නිරූපණය කරන ගොවීන් ගන්න 270ක් නම් අංශක 61කින් කොයිතරම් නියෝජනය කරන්න ඕනද කියලා හොයාගන්නයි අපි ලෑස්ති. ඉතින් අපිට අක්කලා අංශක 90කින් අංශක 270 මේ 270ක් නිරූපණය කරනවා නම් අපි අංශකයකින් හොයාගමු කොච්චරද කියලා. හරි ලේසියිනේ. අංශක 90 අංශකයක් කරන්න අංශකයක් කරන්න මම මෙයාව අනිවාර්යෙන් බෙදන්න ඕන කාගෙද පුතා? 90. ඔයා දන්නවා 90ට 90 වල එකයි. එහෙම නේද? හොඳයි එහෙනම් මම මෙයාවත් බෙදමු කාගෙන්ද? 90. පුතා 270 90ෙන් බෙදන්න ඕනේ. මේ බිඳුව කපලා 70ට නේ 24 9 වල කීයද? 3යි. එහෙනම් උත්තරේ කීයද? 3 දෙනෙක් නියෝජනය කරන අංශකයක. ඉතින් පුතා අංශකයක අංශක 61 කරන්න කාගෙන්ද ගුණ කරන්න තියෙන්නේ? 61. අංශක 1 අංශක 61 කරන්න 61කින් ගුණ කරන්න. මේ වගේ 61 ගුණයක් තමයි 61 කියන්නේ. එහෙනම් පුතා මෙයක් මම ගුණ කරනවා කාගෙන්ද? 61කින් ගුණ කරමු. 3 වරක් 3යි 3 වරක් 6 18යි.
එහෙනම් කට්ටිය කීයද? කට්ටිය කීයද? 283යි. එහෙනම් 283 දෙනෙක් බීට් වගා කරන පිරිස වෙනවා. අපිට අන්න ලේසි. අංශක 90 270ක් නම් අංශ එකට කොච්චරද කියලා හොයන්න. 90 එක කරන්න 90 මෙයා 90 බෙදනකොට 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් අංශක එකට 3 දෙනෙක් ඉන්නවා. එහෙනම් අංශක එක 60කට මේ වගේ 60ක් ගුණයක්. නේද පුතේ? එකත් 60ක් ගුණනවා. 3 3යි 3යි 18යි. එහෙනම් බීට් වගා කරන පිරිස කීයද? 183යි. හොඳයි. අපි යනවා මුළු පිරිස කීයද? එහෙනම් මේකේ ගමගන සමස්ත පිරිස කොච්චරද? සමස්ත ගොවීන් ගන්න කොච්චරද? පුතේ අපි දන්නවානේ අංශකයක් නිරූපණය කරනවා 3 දෙනෙක්ගෙන්. එහෙම නැත්නම් 90ක් නිරූපණය කරනවා 270 දෙනෙක්ගෙන්. එහෙනම් සමස්තය නිරූපණය කරන්නේ 360 නේ. කෝණේ ලක්ෂයක් වටා ගමන් කරන කෝණේ නේද? තක්කලයක් අංශක 360කට කොච්චරද කියලා හොයන්න නැති. අපි හොයමු. අංශකයකින් නිරූපණය කරනවා කී දෙනෙක්ද? 3 දෙනෙක්. මට ඕන අංශක 360කින් නිරූපණය කරන පිරිස කොච්චරද කියලා හොයන්න. එක 360 වෙන්න අනිවාර්යෙන් 360 ගුණ වෙනවා. එහෙම නේද පුතේ? මෙයාවත් ගුණ කරනවා 360 ගුණ කරමු. 3 වරක් බිංදුව බිංදුවයි 3 වරක් 18න් 8 එකක් ඉදිරි 3 වරක් 3යි අර එකයි 3 වරක් 9 අර එකයි 10යි. එහෙනම් මෙතන ගොවීන් කීයක් ඉන්නවද මේ සමස්තයේ? ගොවීන් ඉන්නවා 1080ක්. පැහැදිලිද? ඉතින් පුතා මෙන්න මේ විදිහට තමයි අපෙන් වට ප්‍රස්තාරයක් දීලා ඊට පස්සේ ඒකෙන් ප්‍රශ්න අහන්නේ. පුතා මෙන්න මේ ක්‍රමයේ හරියටම අඳුනගත්තොත් ඔයාලට ඕනම ප්‍රශ්නෙකට ටක් ගාලා උත්තර දෙන්න පුළුවන්. හොඳයි. තවත් මේ වගේ වට ප්‍රස්තාරයක් දීලා අහන ප්‍රශ්න ටිකක් මෙතන දීලා හදලා පෙන්නන්න. පුතාලට එතකොට මේ පාඩම හරිම ලේසිම පාඩමක් වෙයි. හොඳයි. අපි යමු තව ගන්න. හොඳයි පුතේ. ඔන්න වට ප්‍රස්තාරයක් තියෙනවා. ඒකෙන් දත්ත ටිකක් නිරූපණය කරලා පෙන්නලා තියෙනවා අපට. ඒ දත්ත වලින් අපිට ප්‍රශ්න ටිකක් අහනවා මොනවද මේකෙන් අපිට ගන්න පුළුවන් තොරතුරු කියලා. මේ බලන්න පුතා. මේ තොරතුරු නිරූපණය කරන වට ප්‍රස්තාරයෙන් අපෙන් ගණන් අහනවා පළවෙනි එක. පෞද්ගලික අංශය නිරූපණය වන කේන්ද්‍රීය ඛණ්ඩයේ කෝණය කීයද? මේක සාම්ප්‍රදායික ප්‍රශ්නයක්. අනිවාර්යෙන් වෙනවා පෞද්ගලික අංශයේ නිරූපණය කරන කාංශයක් දෙන්න તો අනිත් ටික දෙනවා. එන කොහොමද කරන්නේ? මෙයාවයි එකතු කරලා අපි සමස්තයෙන් අංශක 360න් අඩු කරා මෙයයි. පැහැදිලිද? අපි ගන්න හදමු. කොහොමද ගන්නේ? පක්කල හදගමු මේකට සමීකරණයක්. කොහොමද පුතා? 31 එකතු කිරීම 88 එකතු කිරීම 49 මේක දාගන්න y කියලා. right. දාන y සමානයි අංශක 360යි. අපිට මේ සජාතීය පද අංශකන එකතු කරන්න පුළුවන්. 9යි 9යි 9 18න් 8 එකක් ඉදිරි 5යි 5යි 8යි 13යි 13යි 3යි 16යි 168 ධන y සමානයි අංශක 360. ඉතින් මෙයාට කරන ඍණ 168ක් දාන ඍණ 168ක් අපල දාන්න y වලට උත්තරයක් එන්න ඕන. 10න් 8ක් 2යි 5න් 9ක් බෑ 15න් 6ක් 9යි දෙකෙන් එකක් 1යි ආන්සර් කීයද? 192ක් ඉන්නවා පෞද්ගලික අංශය නියෝජනය කරන කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. ඔය දන්නවා 192ක් කියන්නේ සාමාන්‍ය පරාවර්තක ගුණ වැඩි පිරිසක් මේක ඇති. ව්‍යාපාර අංශයට වඩා ඒ බලන්න ව්‍යාපාර අංශයට වඩා විදේශාංශයේ සිටින පිරිස 72ක්. මෙයාට වඩා මේකේ ඉන්න පිරිස 72ක් වෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරාංශයේ ඉන්න පිරිස 72ක් කිව්වෙත් නැහැ. විදේශාංශ නියෝජනය කරන පිරිස 72ක් කිව්වෙත් නැහැ. කිව්වේ මෙයාට වඩා මේකේ වෙනස මිනිස්සු ශ්‍රමිකයන් 72යි කියලා. මේ බලන්න 72ක් නම් පෞද්ගලික අංශයේ නියෝජනය කරන පිරිස කොච්චරද කියලා අහන්න. මෙයාට වඩා මෙයා කොච්චරකින් වැඩිද අංශ වලින් අපි කොහොමද යන්නේ? ලොකු කෙනෙක් උඩට අඩු කරලා. අපි අඩු කරමු 31න් අපි අඩු කරමු කවුද පුතා? නෑ 49න් අඩු කරමු කවුද? 31ක්. 9 එකක් 8යි 4න් 3ක් 1යි අංශක 18ක් වෙනවා අංශක 18කින් නිරූපණය කරනවායි පුතේ කීයද? 72ක්. අහන ප්‍රශ්නේ තමයි අංශක 192කින් කීයක් එනම් නිරූපණය කළ යුතුද කියලා. මේක අපි හදා ගන්න ඕන අංශක 192කට නම් කීයද කියලා. ඔන්න ප්‍රශ්නේ. පැහැදිලිද?
මෙයාට වඩා මෙයා නියෝජනය කරන අංශක ප්‍රමාණය අංශක 18යි. ඒ නියෝජනය කරන පිරිස 72යි. එහෙනම් අංශක 192කින් කොච්චරක් පිරිස නියෝජනය කරනවද කියලා ප්‍රශ්නේ අහන්නේ. අපිට අක්කල පොඩක් අපිට වෙලා අංශකයකට බලමු. අංශකයකට කොච්චරද කියන්නේ? 18 එක වෙන්න නම් ඔයා දන්නවා අනිවාර්යෙන් බෙදෙන්න කාගෙන්ද 18. පුතා මෙයා බෙදන්න කාගෙන්ද 18. එහෙනම් අපි 72 18ක් බෙදමු. මේ බලන්න පුතේ 72 බෙදන්න ඕන 18න්. 6න් බෙදනවනේ. 6 වත් 3යි 6 ව 12යි. 3ට 3 කට 1යි 12ට 3 කට 4යි. 4ට 1 කට 4යි පුතා. එහෙනම් කීයද මේ ගුණ වෙලා ඇවිල්ලා තියෙන්නේ? මේ බෙදලා ඇවිල්ලා තියෙන්නේ 72කට 18 කට කීයද? 4යි. එහෙනම් අපිට ලියන්න. පැහැදිලිද? එහෙනම් අංශකයකින් නිරූපණය කරනවා පුද්ගලයන් 4 දෙනෙක්. අපට ඕන අංශක 192කින් කොච්චරක් නිරූපණය වෙනවද කියලා හොයාගන්න. එහෙනම් මෙයාව 192 වෙන්න. 192 වෙන්න ගුණ වෙන්න අනිවාර්යයෙන් 192කින්. පැහැදිලිද? මෙයාව ගුණ කරන්න කාගෙන්ද? ඒ වගේත් 192 ගුණයක්. 4 වත් 2 8යි 4 වත් 9 36න් 6 3ක් ඉදිරි 4 වත් 1 4යි අර 3යි 7යි. එහෙනම් මෙතන කීයක් නිරූපණය කරනවද? 768. පෞද්ගලික අංශයේ පිරිස ගත්තොත් එහෙම 768යි. හරි ලේසි. ඊට පස්සේ අවසාන ප්‍රශ්නේ මුළු පිරිස කොච්චරද කියලා. කොහොමද අපි ඒක හොයන්නේ? අංශකයකින් නිරූපණය කරන පිරිස කීයද පුතා? 4 දෙනෙක්. මට ඕන අංශක 360කින් නියෝජනය කරන පිරිස. අංශක 360 තමයි මයි පුතේ සමස්තය. එහෙම නැත්නම් මේ පිරිස හොයලා මේ පිරිස හොයලා මේ පිරිස හොයලා මේ පිරිස හොයලා මේ දෙක එකතු කළා ගන්න උත්තරේ එනවා. ඊට වඩා ලේසි මේක නේද? 1 360 වෙන්න කාගෙන්ද අපා ගුණ වෙන්න ඕන? 360. මෙයාව ගුණ කරනවා කාගෙන්ද? 360. ගුණ කරන්න පුතා. 4.0 බිඳුවයි 4යි 24න් 4 දෙයක් ඉදිරි 4 වරක් 3 12යි 2යි 14යි. එහෙනම් සමස්ත පිරිස කීයද? 1440යි. එහෙනම් 1440ක නියදීන් ගත්ත තොරතුරු තමයි මේ නිරූපණය කරන්නේ. මොකෙන්ද? අපි මේ වට ප්‍රස්තාවය. පැහැදිලිද? ඉතින් බලන්න පුතේ අපිට වට ප්‍රස්තාවයක් දීලා අහන ප්‍රශ්න වලට උත්තර දී ගන්න හරි ලේසි. මෙන්න මේ වගේ ඒකීය ක්‍රමයකට ගියොත්. හරිද? ඉතින් පුතාට හරිම ලේසි වෙයි වට ප්‍රස්තාව වලින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. පැහැදිලිද? හොඳයි. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. පුතාලට මේ ටික හොඳට පැහැදිලි වුණා නම් අපට හරි සතුටුයි. හොඳයි පුතේ බලන්න අපිට මේ වගේ වට ප්‍රස්තාරයක් ආවොත් එකකින් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න හරි ලේසි. හොඳයි. එහෙනම් අද අපි ඉගෙන ගත්තේ දත්ත නිරූපණය කරන අපූර්ව මාධ්‍යයක් මොකද්ද? වට ප්‍රස්තාරයක් ගැන. හොඳයි. ඊට මේක හොඳටම තේරුණා නම් ඇත්තම channel එකක් විදියට අපට සතුටුයි. දාලා ඕලවල් කරන දරුවෙක් නම් මේක අනිවාර්යෙන් පළවෙනි කොටසේ B කොටසේ අනිවාර්යෙන් 10ක් ලකුණු දෙන්න ප්‍රශ්නයකට මේක ලැබෙනවාමයි. හොඳයි. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. අපේ online class වලට පුතාලට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපි ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. සියලු දෙනාටම ආයුබෝවන්.